අයිබෝන් සුබුදැසටක් වේවා ඔබට අපි සතියන්තයේ අපේ හමුවීම අද මේ සෙනසුරාදාව සුන්දර දවසක් බවට පත් කරන්න අපට දිය හැකි දායකත්වය ලබා දෙන්නටයි මෙතෙන් පටන් සූදානම් වෙන්නේ. ඉහිදී විශේෂයෙන් ඔබේ තොරතුරු දැනගන්න තියෙන පිපාසාව සංසිඳවන්න උදැසනින්ම මේ විදිහට දිනපතා කෙරෙන අපේ මුණ ගැසීමේ අද දවසේ සටහන. අද සුවිශේෂ දවසක් වෙනවා. සාමාන්‍ය සෙනසුරාදාවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද සංචාරණ සීමා දැඩි කරලා රටේ අද අලුයම කාලයේ සිට 25 වෙනිදා අලුයම දක්වා අද අලුයම 4 ඉඳන් 25 වෙනිදා අලුයම 4 දක්වා රට වහලා තිබෙන වාතාවරණයක් තමයි තිබෙන්නේ. අද ලංකාදීප පුවත්පතත් ඒ පිළිබඳව සටහනක් තබා තිබෙනවා. 25 වෙනිදා උදේ 4 දක්වා රටම වහයි. එදින රෑ සිට 28 තෙක් යලි වැසේ කියලත් සඳහන් කරනවා. මේකට කල් තියාම ජනතාව දැනුම්පත් කළ නිසා බොහෝ දෙනා අපට දකින්නට ලැබුණා අත්‍යවශ්‍ය දේවල් එකාසු කරගන්නට කල් තියාම කටයුතු කරන ආකාරයකුත් අපට දකින්නට ලැබුණා. නමුත් ඊයේ දවසේදී මේ කොවිඩ් පවතින රටක්ද කොරෝනා රෝගය දැඩි ලෙස ව්‍යාප්තව පවතින ප්‍රදේශද මේ ආදී වශයෙන් හිතා ගන්නට බැරි තරමින් ඇතැම් තැන්වල ජනයාගෙන් පිරී ඉතිරී ගිය බවකුත් දක්නට ලැබුණු බව සඳහන් කරන්නට වෙනවා. කෙසේ වෙතත් මේ විදියට රාජ්‍ය පියවර ගත්තත් මේ වෙනකොට මතුවී තිබෙන අදහස් එක්ක ගත්තහම පාර්ශ්ව ගණනාවක්ම කියා සිටින කාරණාව තමයි සති දෙකක්වත් රට වහන්න ඕනේ කියන එක. මේ ගැන වෛද්‍ය සංගම් 4ක්ම තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මේ පවතින තත්ත්වයට හොඳම විසඳුම රට සති දෙකක පමණ කාලයක් දැඩි සංචාරණ සීමා යටතේ එහෙම නැත්නම් මුළු රටම වහලා කිසිවෙකුට නොගැටෙන තත්ත්වයකට පත් කරන්න පුළුවන් නම් අතිශය අත්‍යවශ්‍ය වන කාරණා හැර අනිකුත් සියල්ල නවතා දමලා සති දෙකක කාලයක් ජනතාව නිවෙස්වලටම තබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා නම් මේ තත්ත්වය බොහෝ දුරට පාලනය කරගත හැකි බව උන්ගේ අදහස බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරේ ජනතාව තුළ යම් මතයක් ව්‍යාප්ත වෙනවා දකින්නට ලැබුණා. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුලත් මේ මතය ව්‍යාප්ත වෙනවා අපට දකින්නට ලැබුණා. දින 14ක නෙමෙයි නැත්නම් සති දෙකක කාලයකට රට වහන්න යනවා කියලා. මේ මතය මතුවීමත් එක්ක බොහෝ දෙනා ඒ අර්ථකථනය කරගත්තා සහ ඇතැම් අය හිතන්න පටන් ගත්තා මේ කියන්නේ යන්නේ මේ කරන්න යන්නේ දින කීපයකට වහනවයි කියලා සති දෙකකටම රට වහන්න යාම කියලා ඇතැම් අය අර්ථකථනය කරන්න පටන් ගත්තා. කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා බොහොම පැහැදිලිව සඳහන් කරනවා තාම එහෙම තීරණයක් නොමැති බව. තවම එවැනි කිසිදු තීන්දුවක් අරගෙන නැහැ කියලයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා බොහොම පැහැදිලිව සඳහන් කරන්නේ. මේ පිළිබඳව මේ ඇති වී තිබෙන යම් මත පිළිබඳව එකාසුවක් අපගේ පුවත් වාර්තාවක් තුළින් අපට මුණ ගැසෙනවා. විශේෂයෙන් මේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍යයට සම්බන්ධ බොහෝ පාර්ශව දැන් මේ සති දෙකක අවම කාලයක්වත් රට වහලා දාන්න කියලා ඉල්ලනකොට රජය ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරය ඇතුළත් මේ පුවත් වාර්තාවට අපි ඉස්සල්ලාම යොමු වෙලා ඒ තුළ අඩංගු කාරණා බලලා අහලා ඉමු. සංගම් 4ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව කියන මේ 4ම එකමුතුව එකාමෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී සමාජයට මේ දින 14ක් අපි සියල්ලම ගෙවල් වලට කොටු වීමට ඒ අවශ්‍ය සහයෝගය රටට අපිට දෙන්න. දැන් මේ අවස්ථාවේදී සෑම පළාතකම රෝගීන් සමුවන නිසා මේ අන්තර් පළාත් සංචරණ සීමා මගින් මේ අවස්ථාවේදී රෝගය පාලනය කිරීමට උදව්වක් වේවි කියන එකට අපිට බලාපොරොත්තු තබා ගත නොහැකි. ග්‍රාම නිලධාරී කොට්ටාස උදකලා කිරීම මගින් මේ රෝගය පාලනය කළ හැකි බවට අපිට කිසිම විශ්වාසයක් නැහැ. මේ අවස්ථාවේ හැටියට මේ රෝගය බෝ වෙලා තියෙන ප්‍රමාණයේ හැටියට අපි දැනට තියෙනවා අපේ හැඳුනුම්පත් අංකයේ ඔත්තේද ඉරට්ටේද කියන එක මත සමාජයට යෑමේ හැකියාවක්. ඒ වගේම 25%ක ප්‍රතිශතයක අනුව shopping malls වලට, ඒ වගේම සැලූන් එකට, ඒ වගේ පොදු ස්ථාන වලට මේ හැකියාවක්. ඒ මගිනුත් මේ අවස්ථාවේදී රෝගය බෝ වෙනවා මිසක් රෝගය පාලනය කිරීමට හැකියාවක් ලැබෙන බවකට අප කිසිම කෙනෙකුට හැඟෙන්නේ නැහැ. මේ අනුව අපිට හිතෙනවා දින 14ක අඳුර නීතිය හෝ දැඩි සංචරණ සීමා ලොක්ඩවුන් කියන සංචරණ සීමා පැනවීම මගින් පමණක්
අපේ ඒ මගින් රටට වෙන ආර්ථිකයට වෙන උදව්ව ආර්ථිකයට වෙන හානියකට වඩා වැඩි. ඒ අනුව අපි සියල්ලම හිතනවා මේ දින 14ක දැඩි සංචරණ සීමා මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යයි කියලා. ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමිය විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියගේ අදහස් දැක්වීම මේ දින 14ක ඇය ඇතුළු සංගම් ඇගේ නායකත්වයට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඇතුළු සංගම් 4ක්ම මේ ඉල්ලීම දැඩි ලෙස රජයට ඉදිරිපත් කරන අවධානය යොමු කරන්න කියලා. නමුත් රජයේ පාර්ශවයෙන් අප දැක්ක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් මේ ගැන අදහසක් වමින් සඳහන් කළේ නම් කොහොමටවත් එහෙම පැනවීම සඳහා එම නැත්නම් සති දෙක කාලයක් රට සම්පූර්ණයෙන් වසා දැමීම පිළිබඳව මෙතෙක් කිසිදු අවධානයක් යොමු වෙලා නැහැ. ඒ අවශ්‍ය නොවන බව තමයි ඔවුන්ගේ ස්ථාවරයේ බවට තවමත් පත්ව තිබෙන්නේ. මේ අතරේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක්. අපට ඊට පෙර ආතුව පුළුවන්කම තිබෙනවා අර මා කියූ කාරණාව මේ ජොන්ස්ටන් ඇමතිතුමා මේ ගැන දක්වන අදහස මේ ඇයි රට නොවැසිය යුත්තේ කියලා රජයේ ස්ථාවරය පිළිබඳව ඔහුගේ ප්‍රකාශය ඇතුළත් පුවත් වාර්තාවටත් අපි යොමු වෙලායිමු. අභියෝගයට ලක් වෙලා තියෙන මොහොතක්. ඒකෙදී අතිගරු ජනාධිපතිතුමා ජනතාව පත් කරගත්ත ජනාධිපතිවරයා හැටියට මොනතරම් කොහෙන් කවුරු මොනවා කිව්වත් රටක් හැටියට බලලා තීන්දුව ගන්න ඕනේ. මුළු මහත් රටේ ජනතාව දිහාම බලන්න ඕනේ. මම දැක්ක වෛද්‍ය සංගමයෙන් කියනවා ඉල්ලීම කරන දවස් 14ක් වහන්න ඕනේ කියලා. ඒ වගේම අපේ සුදර්ශනී වෛද්‍යතුමිය එතුමියත් ඉල්ලීමක් කරන දවස් 14ක් එතුමිය ඇමතිවරයා හැටියට නෙමෙයි ඉල්ලන්නේ. දොස්තර කෙනෙක් හැටියට තමයි එතුමිය ඉල්ලනවා කියලා කිව්වේ. හැබැයි මේ වගේ දිහා ජනාධිපතිවරයෙක් බලන්න ඕනේ. ජනාධිපතිවරයෙක් සියලුම කියන දේවල් ක්‍රියාත්මක කරන්න නම් ඉන්නේ රටේ ජනාධිපතිවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බලය දීලා තියෙන්නේ ඔහුගේ තියෙන දැනුම ගැන රටේ ජනතාව විශ්වාසයක් තබලා. ඒ නිසා තමයි මේ දවස් කීපය අපි වහන්න තීන්දුව කරලා තියෙන්නේ. අපි බලන්න ඕනේ කොළඹ 7 එහෙම නැත්නම් මිල මුදල් තියෙන අයම කියන දේවල් දිහා බලලා තීන්දුව ගන්නවා නම් බහුතරය ජනතාවට කරන අසාධාරණයක්. එදිනෙදා ලැබෙන ආදායම ජීවත් වෙන ජනතාව තමයි 160ක් 70ක් මේ ලංකාවේ ඉන්නේ. ඒ නිසා අපි පරිස්සමින් මේ තීන්දුව ගන්න ඕනේ. ඒතර අපිට බලන්න පුළුවන් එන්න සුමාරේ වෙද්දි කොහොමද කියලා ඇල්ලලා. මේකේ භයංකාරකම කොහොමද මේකට අපිට මුණ දෙන්න පුළුවන්ද? මේකේ අඩුවීමක් අපි දකින්නවද? මේවා දිහා බලලා තමයි තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි දවස් 14ක් එක දිගට වහලා ඉවරලා ආපහු දවස් 14ක් වහනවද? එහෙම වුණොත් මොකද්ද මේ රටට පත් වෙන ඉරණම? හැම දෙයක්ම සොයා බැලීමක් කරලා මේ ගැන මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන තමයි මේ තීන්දුව ගන්න ඕනේ. මාධ්‍ය කියලා ජනතාවට කියලා හරියන්නේ නැහැ රට ලොක්ඩවුන් කරන්න. ජනාධිපතිතුමාට තමයි ඉල්ල කතා කරන්න ඕනේ. මේ වෙලාවේදී අපි දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව වෙන කෝණ වලින් බලන්නේ නැතුව රටක් හැටියට ඉඳගෙන ඉවරලා මේ ප්‍රශ්න තියෙනවා නම් ජනාධිපතිතුමා කියව වෙලාව ඉල්ලන්න වෙලාව දෙන්නම් කියලා ගිහිල්ලා සාකච්ඡා කරලා ජනාධිපතිතුමාට ඔබතුමාලගේ යෝජනා සහ ඔබතුමාලා කල්පනා කරන විදිය ගැන තමුන්නාස්සල යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. එක පැත්තේ බලන්න ඕනේ දවස් 14ක් කියපුවම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව කොහොමද වුන් ජීවත් වෙන්නේ? ඔවුන් කොහොමද කන්නේ? බොන්නේ? මේ හැම දෙයක් ගැන අපි බලන්න එනවා. ඒ වහන වගේම තමයි අපි ගොවිතැන් කරන්නත් අපි ඉඩ දීලා තියෙනවා. දඹුල්ලේ තියෙන ප්‍රශ්න නෙමෙයි කොළඹ තියෙන්නේ. කොළඹ තියෙන ප්‍රශ්න නෙමෙයි දඹුල්ලේ තියෙන්නේ. වෛද්‍යවරුන් දවස් 14ක් වහන්න කිව්ව එකට වහන්න නොදී දෙපැත්තට බෙදලා එහෙම කටයුතු කරන්නේ නෑ මේ රජය. කොහොමද මේ රටේ ජනතාව ජීවත් කරන්න කියන මෙහෙයුමේ තමයි අදත් අපි මේ සාකච්ඡා කරන්නේ. අදත් අපි ගන්න තීන්දුව තියෙනවා. ඒ වගේ ගැටලු ආවම නම් ලොක්ඩවුන් ගැන නෙමෙයි කතා කරන්නේ රටේ ජනතාව කතා කරන්නේ තමන් බඩගින්න තියෙන ආණ්ඩුවක් කියලා ආණ්ඩුවට බයින. ඉතින් මේ එහෙම ආණ්ඩුවක් නෙමෙයි. හැමෝම කියන දේ කරන්නම් ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැහැ කියලා ජෝස්ටන් ඇමතුමා කියන්නේ. නමුත් රටේ බහුතරයක් දෙනා යම් අදහසක් දරනවා නම් ඒ වෙත ඇහුම්කන් දීම රටක නායකයෙකුගේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන කාරණාවක් ලක්ෂණයක් කියන එකත් සඳහන් කරනවා. මොකද බහුතරයක් නිසා තමයි ජනාධිපති තනතුර යම් අයෙකුට රටේ ලැබෙන්නේ. ඒ අතරේ ජනාධිපතිවරයා මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා විශේෂයෙන් මේ සංචාරන සීමා පනවා ඇති කාලය තුල ජනතාව අසීරුතාවයට පත්වීම අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සැකසීම පිළිබඳව අවධානය යොමු කරනවා. ජනතාවට අනියත බියක් ඇති කරවන්න එපා. ප්‍රශ්න ඇතොත් මට දැනුම් දෙන්න ජනපති රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලයි. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ පිළිබඳවත් ප්‍රවෘත්ති වාර්තාවක් තිබෙනවා. අපි දැන් මේ වෙත අවධානය දෙමු. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී එළඹුණු තීරණ කිහිපයක් මෙසේයි. සංචරණ සීමා පැනවෙන කාලය තුල කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, ඔසුසල් විවෘතව තැබීම, බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම සහ බෙදා හැරීමට ක්‍රමවේදයන් සැකසීම, නැව්භාණ්ඩ බෙදා හැරීමේ ආයතන විවෘතව තැබීමට පියවර ගත යුතු අතර ප්‍රාදේශීය ජංගම සේවා යොදවා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය
ජනතාවට බෙදා හැරීමටද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. එසේම මෙරට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතුටට ලබා දීමටත් දිවෙන පුරා ඇති සතුස්ස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මළු ඇසිරීමට රැකියා ලක්ෂ්‍ය සඳහා බදවාගත් පිරිස් යොදවා ගැනීමටත් උපදෙස් ලබා දුන්නා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත් මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලිසිය සමග යුද හමුදාව යෙදවීමටත් මෙහිදී තීරණය කෙරුණා. එසේම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම, කෘෂිකාර්මික කටයුතු සියලු නගරවල කුණු කසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එසේම PCR පරීක්ෂණ සිදු කරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු හඳුනාගතහොත් එම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම ඍජුවම පැවරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම්ද යොදා ගැනීමටයි මෙහිදී තීරණය කෙරුණේ. මේ මාස 25 සහ 28 යන දෙදින සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාවට නිවසින් බැහැරට යාමට අවසර හිමි වන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණයි. මෙතෙක් තීරණ ගනු ලැබුවේද ඉදිරියට තීරණ ගනු ලබන්නේද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බවද මෙහිදී අවධාරණය කළා. කඩ අර මේ බාගෙට අරිනවා වගේම පළතුරුයි එළවලුයි මාළුයි මේ ටික දැන් නරක් වෙන හින්දා වාහනවල දාලා බෙදා හැරීම කරන්න. ඒ බෙදා හැරීම කරන්නත් දැන් ග්‍රාමීය කමිටුව හරහා ඒ ගම්වල වෙළඳාම් කරන ව්‍යාපාරිකයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් හඳුනාගෙන ලියුම් දීලා තියෙනවා. පර්මිට් නෙමෙයි සර් ලියුම් ප්‍රාදේශීය ලේකම්. එතකොට ග්‍රාමසේවක වශයෙන් යම් කෙනෙකුට අදිසියේ ප්‍රශ්නයක් හරි ඇති වුණොත් අපි දන්නවා වෙළඳ කවුද ගියේ කොහටද ගියේ කියලා හොයාගන්න පුළුවන් හින්දා තමයි ග්‍රාමීය කමිටුවෙන් නම් කරලා ඒ ටික කරවන්නේ සර්. අපි ඉස්සරහට යනකොට කොහොම තව ඉස්සරහට ගෙනියන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ජන ජීවිතය ගෙනියන්නට අවශ්‍ය දේවල් කරගෙන යන්නට ඕනනේ. මෙන්න මේවා ඇරලා තියෙනවා. මේවා ඉඩ දෙන්න ඕන කියන කාරණේ දැනගන්නට ඕන. දැන් මේ ටීම් එකක් ඉන්නකොට ඒ ටීම් එක එකට වැඩ කරන්න ඕන. අපිට ප්‍රජා පොලිසිය පොඩි කෝල් සෙන්ටර් එකකුත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක ක්‍රියාත්මක කරන්න. ඒ ප්‍රාලය කොට්ටාසේ ඇතුලේ යම්කිසි ගැටලුවක් එනවා නම් ඉමීඩියට්ලි ඒ කෝල් සෙන්ටර් එක දැනුවත් කරාම ඒ හරහා රාජ්‍ය යාන්ත්‍රණය ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ ක්‍රියාත්මක කරන්න. වැදගත් හේතු තීරණ රැසක් ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සහ මේ කමිටුවේ යනකුත් සමාජිකයන්ගේ යම් අදහස් දැක්වීම අප දුටුවා. ඒ අතරතුර අපි යම් කාරණා කිහිපයකට තවදුරටත් අවධානය යොමු කරමු. එයින් අපට දකින්නට ලැබෙනවා මේ අවසාන වශයෙන් ඉදිරිපත් වන වාර්තා තුළ කියවෙන සංඛ්‍යාදත්ත තවත් රෝගීන් 3538ක් සමස්ත ආසාදිතයෝ සංඛ්‍යාවට එකතු වීම පිළිබඳවත් අවසාන වශයෙන් එන වාර්තාවේ මරණ සංඛ්‍යාව 38ක් විදිහට වාර්තා වීම පිළිබඳවත් කියන්නේ දිනෙන් දින වාර්තා අලුත් කරන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ තත්ත්වයේ හමුවේ තමයි මේ විදිහට සීමා පනවල රට පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ අතරේ පසුගියදා තිබ්බ වරාය නගර ආර්ථික කොමිෂන් සභා 50 පතේ ඡන්දය භාවිත වීමේදී නිවැරදි සංඛ්‍යාදත්ත එළියට ඇවිත් නැහැ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා විසින් කතානායකවරයා දැනුම්පත් කරමින් ලිපියක් යොමු කරලා තිබෙනවා. මන්ත්‍රීවරු 150ක් මේට පක්ෂව ඡන්දය ලබා දීලා තිබෙනවා කියලා. නමුත් සංඛ්‍යාදත්ත අඩුවෙන් තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. කතානායකවරයාගේ අවධානය මේ වෙත යොමු කරමින් තමයි මේ පිළිබඳව ඔවුන් සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. අලි සබ්රි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව සඳහන් කරමින් නම් වශයෙන් ඔවුන් සඳහන් කරලා තිබුණා. ඩිබි හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව මේ දෙදෙනාගේ ඡන්දය එකතු වෙලා නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. අනු 3/2ක බහුතර බලයකින් මේ සම්මත වූ බව ඔවුන් අදහස් කරනවා. ඡන්දය ගණන් කිරීමේ වරදක් වූවාදයි සොයා බලනවා කියලා කතානායකවරයා ප්‍රකාශ කළා තියෙනවා. වගේම මෙය ගජමිතුරු දේශපාලනයේ ජයග්‍රහණයක් විදිහට සමගි ජන බලවේග මහලේකම්වරයා රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා තමන්ගේ අදහස් පළ කරලා තියෙනවා. සමගි ජන බලවේගයේ ස්ථාවරය ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතර මේ කොරෝනා වලට සම්බන්ධව තවත් යම් කාරණා කීපයක් දකින්න පුළුවන්. දරුවන් 1000කට කොරෝනා මේ වන විට ආසාදනය වෙලා තිනවා කියලාත් 5 දිනක් අතරින් මිය ගිහිලා තිනවා කියලාත් දරුවෝ ගැබිනි මව්වරු වැඩිහිටි අම්මා තාත්තා මේ අය පිළිබඳව තමයි වඩාත්ම අවධානය යොමු කර යුතුව තිබෙන්නේ මේ පවතින වාතාවරණයත් එක්ක.
ඊළඟට අපිට දකින්නට පුළුවන් මේ කාලය තුල මේ සංචාරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක වන කාලය තුල බස් ධාවනය පිළිබඳව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිනු මමුණුකම මහතා උපුටා දක්වමින් පළ කරන අද පුවත් වාර්තාවක් 27 වන දාතෙක් බස් වැඩ කරන්නේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නොකරන බව තමයි ඒ අනුව සඳහන් කරලා තියෙන්නේ. ඒ සමග මේ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල සිට ප්‍රතිකාර ගැන්වීමේ ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතියක් විදිහට වැඩපිළිවෙලක් විදිහට කළුතරින් ආරම්භ වුණා. මේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන්න කලින් රටේ යම් ප්‍රදේශවල අපට තොරතුරු වාර්තා වූ ආකාරයට හරිනම් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල් වෙත යැවිය යුතු ආසාදිතයන් පවා ගෙවල් වල ඉන්නවා කියලත් තොරතුරු වාර්තා වුණා. ඒ නිසා මේක සාමාන්‍යයෙන් සමාජය තුළ පහුගිය දිනවල සිදු වූවක්. දැන් මේ නිල වශයෙන්ම රජය විසින් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එකතු කරගෙන යම් ක්‍රියාමාර්ගයකට එළඹීමට බලාපොරොත්තු වෙනවා. මෙතෙන් පටන් රෝග ලක්ෂණ නොපෙන්වන අයව නිවෙස් වල ඉඳලා ප්‍රතිකාර ගැන්වීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම කිරීම, රෝහල් පද්ධතිවල ධාරිතාවන් ඉක්මවා යමින් ධාරිතාවලට ආසන්න වෙමින් මේ ආදී වශයෙන් පැවතීමත් මේකට ලොකු හේතුවක් බවට පත් වෙලා තියෙනවා. එන්නත් නොලැබුණාට ප්‍රාදේශීය ලේකම්වරු කොවිඩ් කමිටුවලින් නිවතට යාම පිළිබඳවත් අද ලංකාදීප පුවත්පත වාර්තාවක් ගෙනෙද්දී ප්‍රධාන සිරස්තලයක් විදිහට ලංකාදීපේ වාර්තා කරන්නේ මුහුදේ අවිගබඩා නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති නිදහස්, සෙසු 7 දෙනාත් නිදොස් කොට නිදහස්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඒකමතික තීන්දුවක්. මේ නිශ්ශංක සේනාධිපති මහතා සම්බන්ධ මේ කාරණාව පිළිබඳ නීතිමය කටයුතු පහුගිය කාලයේ මුළුල්ලේම සිදු වුණා. එහිදී විවිධ මත සමාජය තුළ ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත අතරේ දැන් මේ තීන්දුව ලැබීමත් එක්ක මේක අධිකරණමය තීන්දුවක් වුණාට බොහෝ දෙනා අතර අදහසක් පැතිර යමිනුත් පවතිනවා. මේ රජයට සම්බන්ධ අය, මේ රජයේ පත් කරන්න කටයුතු කරපු අයට විරුද්ධව සියන සියලු පැමිණිලි චෝදනාවලින් මේ සෑම දෙනා නිදොස් කොට නිදහස් වීම පිළිබඳව යම් ගැටලු මතුවෙනවා කියන එකත්, නමුත් මෙය අධිකරණමය තීන්දුවක් ලෙස පිළිගැනීමට සිදුවන කාරණාවක් කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඊළඟට මේ වෙසක් සමරන සූදානම පිළිබඳවත් අද ලංකාදීප පුවත්පතේ පොඩි දරුවෝ දෙන්නෙක් වෙසක් කූඩුවක් අරගෙන යන ඡායාරූපයකුත් එක්ක පළ කරලා තියෙනවා. අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. වෙනදාමින් වෙසක් සමරන්නටත් මේ වසරේත් හැකියාව ලැබෙන්නේ නැහැ. වෙනදා වගේ තොරණ පහන් කූඩු දන්සල් මේවා ඉදි කරලා පවත්වලා ප්‍රදර්ශනය කරලා ඒ වගේම වෙහෙර විහාරස්ථානවල විවිධ පුණ්‍ය කටයුතු සිදු කරලා පෙහෙවස් සමාදන් වීම ආදී ප්‍රතිපත්තිමය පූජාවන් වලට මුල් තැන දීලා විහාරස්ථානවලට ඇවිල්ලා මේ කටයුතු කරන්න නොහැකි නිසා නිවෙස්වල ඉඳලා ඒ කටයුතු කරන්න කියලා ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේලාම පසුගියදා ඉල්ලා සිට කල් තියාම නිසා මේ වෙසක් සමයේදීත් ඒ අනුව මේ රටේ පවත්නා වාතාවරණය අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා අප විශ්වාස කරනවා. තවත් විවිධ වූ කාරණා දකින්නට පුළුවන්කම තිබුණත් අපේ අනිකුත් විශේෂාංග වෙතත් දවසේ යොමු වන්නට තිබෙන නිසා අපි මෙතනින් මේ පුවත්පත් වාර්තාවේ අවධානය යොමු කිරීම સમાપ્ત කරනවා. අනිත් හෙට උදෑසන වන විට අපි ඒ වන විට සිදු වී තිබෙන දේවල් එක්ක අලුත් වුණු කාරණාත් එක්ක හමු වෙමු. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ සංචාරණ සීමා පනවන කාලය තුල දැන් ගිය අවස්ථාවේදී අපිට මතකයි 20000ක පමණ පොලිස් බලයනියක් යොදවනු ලැබුවා. මේ සංචාරණ නීති උල්ලංඝනය කරන අය ඉන්නවද කියලා සොයලා බලන්න. මෙවර 22000 දක්වා ඒ ප්‍රමාණයත් වැඩි කරලා තියෙනවා. වඩාත් වැඩි අවධානයක් යොමු කරන බවත් විශේෂයෙන් සඳහන් කරනවා. නිසා මේ සංචාරණ සීමා පැනවීමේ හේතුව අවශ්‍යතාව තේරුම් අරගෙන හැකි සෑම කෙනාම අනිවාර්යෙන්ම ගෙදරට වෙලා ඉන්න. ඒ වගේම අත්‍යවශ්‍යයෙන්ම යා යුතු අය පමණක් සේවා සඳහා පිටත් යාමට වග බලා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව මතක් කරමින් අප සමුගන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.